අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් මුදල් යොදවනවා. ගනුදෙනුවක්ද? එහෙනම් ගනුදෙනුවක්ද කියලා බලන්න කලින් ඒක බලන්න. ඒක මේ ලක්ෂණ තියනවද කියලා. අයිතිකරු රුපියල් ලක්ෂයක් මුදල් ව්‍යාපාරයට යොදවනවා. යෙදවීම. ඔව්. ඔව් අශානි, thank you. අයිතිකරු කියන්නේ එක පාර්ශවයක්, ව්‍යාපාරය කියන්නේ තවත් පාර්ශවයක්. එහෙනම් පාර්ශව දෙක කියන කතාවට අපි එකඟයි. ඔන්න හරියි. ඊළඟට බලන්න මුදලින් මෙලිය හැකිද? මුදලින් මනින්න පුළුවන් රුපියල් ලක්ෂයක් කියලා දීලා තියෙනවා. ඊළඟට බලන්න හුවමාරුවක් සිද්ධ වෙනවද? ඔව්. මේ අයිතිකරුවා ළඟ තිබුණ ලක්ෂය ව්‍යාපාරයට දෙන්නේ. එහෙනම් දෙපාර්ශවයකුත් ඉන්නවා. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් අතර නැත්නම් මේ දෙදෙනා අතර හුවමාරුවක් සිද්ධ වෙනවා මුදලින් මෙලිය හැකි. පැහැදිලිද දැන් එහෙනම්? ඒට උදාහරණ ලියා ගන්න. උදාහරණ ලියා ගන්න. මේ අපි කලින් කරලා තියෙනවා නැවත මතක් කිරීමක්. right තව එකක් අපි එහෙනම් ලියමු මේ විදිහට. ව්‍යාපාරයේ භාණ්ඩ තොගයක් රුපියල් 20000කට විකිණීම. 20000කට අත්පිට විකිණීම. ව්‍යාපාරයේ භාණ්ඩ තොගයක් රුපියල් 20000කට අත්පිට විකිණීම. right දැන් බලන්න පුතේ එක ගනුදෙනුවක් වෙනවද කියලා. බලන්න මේ කියන නිර්ණායක තුන achieve කරන්න පුළුවන්ද? මේකේ නිර්ණායක තුන අන්තර්ගත වෙනවද කියලා එක තුන. හරි. අන්තර්ගත වෙනවා නම් ගනුදෙනුවක් නැත්නම් ගනුදෙනුවක් නොවේ. තව උදාහරණයක් මම කියනවා. ව්‍යාපාරයේ මාසික විදුලි බිල රුපියල් 10000කි. 10000ක් ගෙව්වා. right බලන්න ගනුදෙනුවක්ද නැද්ද කියලා එකකින්. ඔව් ගනුදෙනුවක්ද නැද්ද කියලා බලන්න. ඒ වගේම හෙටත් හවස පන්ති තියෙනවා accounts ඉරිදා. හෙටත් මේ ටයිම් එක බොහෝ වෙලාවට අපි යොදා ගන්නවා. කියන්නේ දැන් ප්‍රියන් සර්ට තාම හොඳ නැහැ. ඔයාලා දන්නවා මොකද්ද සිද්ධිය කියලා. කොවිඩ් පොසිටිව් වෙලා වයිෆ්ට නෝනට ඒ වගේම සර්ට තාම නැහැ. නමුත් සර්ට මේ ගෙදර කාර්යභාරයක් තියෙනවනේ. බෙහෙත් ගේ වැඩයි ඔක්කොම ටික ඒකට සර්ට ටිකක් බිසි. ඒ වගේම සර්වත් නිරෝධායනේ. හරි. ඒ නිසා ගැටලුවක් කොහෙට යන්නත් එන්නත් බෑ මොනවත් කරන්න බෑ. ඒ නිසා සර්ට පන්ති කරන්න මේ වෙලාව යොදා ගන්න බෑ. මේ සතියකට දෙකට නැත්නම් මේ සතියෙන් පස්සේ ලබන සතිය වගේ වෙද්දි පුළුවන් මේ පුතේ. right මමත් කෝල් කරලා අඩුම තරමේ සර් මට මැසේජ් එකක් එවුවා මහරෑ. සර් මට කෝල් එකට ආන්සර් කරගන්නවත් වෙලාව මදි කියලා. ඒ නිසා මම කරදර කරෙත් නැහැ. සර් හොඳින් ඉන්නවා. ගෙදර අයිට තමයි ටිකක් සිටුේෂන් එක හොඳ නැහැ. හරි. බලන්නකො දැන්. ව්‍යාපාරයේ විදුලි රුපියල් 10000ක් මුදලින් ගෙව්වා. ඒක දැන් ගනුදෙනුවක්ද නැද්ද කියලා බැලුවා. හරි. ඊළඟට සිදුවීම් සිද්ධි කියලා ලියන්න. දෙපාර්ශවයක් අතර හුවමාරුවක් ලෙස සිදු නොවුවද දෙපාර්ශවයක් අතර හුවමාරුවක් ලෙස සිදු නොවුවද ව්‍යාපාරයේ වත්කම් අද දවසේ ඉතාම වටිනාම ටිකක් පුතේ මේ ඉගෙන ගන්න. මේක මාර වටිනවා. මුළු ගිණුම් කරන පද්ධතිය මුළු ගිණුම් කරන පාඩම් ඔක්කොටම මෙතන තමයි හાર્ට් එක. හරි? එක පොයින්ට් එකක්වත් ඔයා මිස් කරගන්න එපා.
එක පොඩ්ඩක් හරි වාට තේරුනේ නැත්නම් ආය අහන්න අමතක කරන්නත් එපා. ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් කෙරෙහි බලපෑමක් ඇතිවන මුදලින් මැනිය හැකි සිද්ධි මුදලින් මැනිය හැකි සිද්ධි වේ. මේ අනුව යම් සිද්ධියක් ව්‍යාපාරයක සිදුවන යම් සිද්ධියක් මුදලින් මැනිය හැකි සිද්ධි මෙන්ම මුදලින් මැනිය නොහැකි සිද්ධිද තිබෙන බව නිගමනය කෙරේ. ඒ අතරින් මූල්‍ය ගිණුම් කරන යෙදවුම් ලෙස සලකන්නේ මුදලින් මැනිය හැකි සිද්ධි පමණි. highlight කරගන්න. මූල්‍ය ගිණුම් කරන යෙදවුම් ලෙස මුදලින් මැනිය හැකි සිද්ධි කියන වචන ටික. මුදලින් මැනිය හැකි සිද්ධි කියන එක. වේගය වැඩි නම් කියන්න. දැන් ඔය ලියපු සටහන බලන්න. අපි කිව්වා ගනුදෙනු හා සිද්ධි ගැන. ගනුදෙනු ගැන මම හිතන්නේ සාමාන්‍ය ප්‍රාමාණික අවබෝධයක් දැන් තියෙනවා කියලා අපි තව තවත් මේවා ඉදිරියට කතා කරනවා. ඒකට සිදුවීම් ගැන කියනකොට යම් සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිද්ධිය තුළ දෙපාර්ශවයක් අතර හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මෙතන කියන්නේ දෙපාර්ශවයක් අතර හුවමාරුවක් ලෙස සිදු නොවුවද එහෙම එකක් වෙන්නේ නැති වුණාට ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් අපි කලින් දවසේ අහලා තියෙනවා. ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් වලට බලපෑමක් ඇති වෙනවා. ව්‍යාපාරයේ සතුව තිබෙන වත්කම් වලට ව්‍යාපාරයේ සතුව තිබෙන හිමිකම් වලට වගකීම් වලට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන් ආකාරයේ මුදලින් මැනිය හැකි දෙයක්. මුදලින් මැනිය හැකි සිද්ධි වලට කියනවා මොනවා කියලාද? මූල්‍යමය සිද්ධි කියලා. එහෙම නැත්නම් ඇතිවන ආකාරයේ දේවල් වලට බලපෑමක් ඇතිවන ඕනෑම දෙයකට සිද්ධියක් කියනවා. ඒ සිද්ධිය අතරින් මුදලින් මැනිය හැකි නම් එම සිද්ධිය මූල්‍යමය සිද්ධියක් ලෙස සැලකනවා. මුදලින් මැනිය නොහැකි නම් ඒවා මූල්‍යමය නොවන සිද්ධියක් විදිහට සැලකනවා. චුට්ටක් විතර මම හිතනවාට පැටලුණා වගේ දැනෙන නිසා මම නැවත කියනවා. right මම යාව චුට්ටකට ඩිලීට් කරන්න අයින් කරන්න. දෙපාර්ශවයක් අතර හුවමාරුවක් ලෙස සිදු නොවුවද ව්‍යාපාරයේ වත්කම් වගකීම් හිමිකම් වදන්ව මේ තුන් දෙනා
හරිද? වත්කම් වකින් හිමිකම් වලට බලපෑමක් ඇති කරන ඕනෑම දෙයක් සිද්ධියක් කියන්නේ. ඒ සිද්ධිය අතරින් කොටස් දෙකයි. එකක් මුදලින් මැනිය හැකි සිද්ධි, තව එකක් මුදලින් මැනිය නොහැකි සිද්ධි. අපි මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් ලෙස භාවිතා කරන්නේ මුදලින් මැනිය හැකි සිද්ධි. ආයෙත් කියනවා අපි මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් විදිහට භාවිතා කරන්නේ මුදලින් මැනිය හැකි සිද්ධි මිසක් මුදලින් මැනිය නොහැකි සිද්ධි නෙමෙයි. පැහැදිලිද? ඒ වගේම මම කිව්වේ ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් වශයෙන් යොදා ගන්න දේ නෙමෙයි. මම කිව්වේ ගිණුම් කරන්නේ තියෙන උපබෙදීමක් නැත්නම් ප්‍රභේදයක් වන මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් කියලා. දැන් තේරුම් ගන්නකො. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් කිව්වොත් එක අර්ථයක්. ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් කිව්වොත් තව අර්ථයක්. මොකද හේතුව ගිණුම් කරණය කියලා කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ එකතුවක්. පැහැදිලිද? එහෙනම් මම දැන් අවසාන කිව්ව මොකද්ද? මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් විදියට භාවිතා කරන්නේ මුදලින් මැනිය හැකි සිද්ධි පමණි. ගනුදෙනු සහ සිද්ධි පමණි. ක්ලියර්ද? රයිට්. හරි. එහෙනම් මේකට උදාහරණයක් අපි හිතමු. ලියමු. ලියන්නේ බලන්න උදාහරණයක් මම කියන්න. ව්‍යාපාරයට අලුතින් කළමනාකරුවෙකු බඳවා ගැනීම. ව්‍යාපාරයට අලුතින් කළමනාකරුවෙකු බඳවා ගැනීම. ඒක මොකක්ද? උදාහරණයක් විදිහට නෙමෙයි මම අතන ඒක තර්කයක් අපිට ගන්න ඕන. රයිට්? කළමනාකරුවෙකු බඳවා ගැනීම සිද්ධියක්නේ. ඒ සිද්ධිය බලන්න මූල්‍යමය සිද්ධියක්ද මූල්‍ය නොවන සිද්ධියක්ද කියලා. කළමනාකරුවෙක් අලුතින් බඳව ගන්නවා. මේ උඩම කන්නම් මේ ටික. කළමනාකරුවෙක් බඳව ගන්නවා. සේවකයෙක් වුණත් කමක් නැහැ. ව්‍යාපාරයට අලුතින් කළමනාකරුවෙක් බඳවා ගන්නවා. දැන් මේක අපි ගිණුම්ගත නැත්තම් මේ ගිණුම් කරන යෙදවමක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් දෙයක්ද? very good. අනු චාතුර්ය තේරුම් ගන්න තියෙනවා. මේක සිද්ධියක්. ඔව් සිද්ධියක් තමයි. හැබැයි මූල්‍යමය සිද්ධියක් නෙමෙයි, මුදලින් මැනිය හැකි සිද්ධියක් නෙමෙයි. මොකද හේතුව මෙතන අපිට මූල්‍යමය අගයක් මේක තුල බැඳිලා නැහැ. රයිට්? තේරුණා නේද? අපි හිතමු මෙහෙම කළමනාකරුගේ වැටුප රුපියල් 10000කින් වැඩි කිරීම දැන් 10000කින් වැඩි කරලා ඔව් සිද්ධියක්. දැන් ඒක මුදලින් මනින්න පුළුවන්ද බැරිද? මනින්න පුළුවන්. ආයෙත් රුපියල් 10000කින් වැඩි කරනවා. එහෙනම් දැන් අපි මේක ගිණුම් කරන යෙදවමක් විදිහට අපිට ගන්න සිද්ධ වෙනවා. හරිද? ඊළඟට තොගයක්. රුපියල් 10000ක තොගයක් යල් පැනීම. අර දන්නවා යල් පැනීම කියන්නේ අර කාලයකුත් වෙනවා කියන එක. එක්ස්පයරි ඩේට් එක. රුපියල් 10000ක භාණ්ඩ තොගයක් කල් පැනීම. කාටවත් දීලා නෙමෙයි. මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලන් නිෂ්පාදකයා දාලා තියෙන කල්ලිකුත් වීම දින ඉවර වෙලා. ඒක ඉක්ුත් වෙලා ගිහිල්ලා. දැන් මේක විකුණන්න බෑ අපිට. නේද? එහෙනම් සිද්ධිය තමයි කල්ලිකුත් වීම. ඒක තුල තියෙනවා මූල්‍යමය අගයක්. එහෙනම් දැන් මේක අපිට කන්සිඩර් කරන්න වෙනවා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තුල. රයිට්? මම හිතනවා ඊට වඩා පැහැදිලි කිරීම අවශ්‍යයි. ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඉඩ තියෙනවා ඕන තරම්. නවතාවක් මතක් කරගමු ගනුදෙනුවක් හා සිද්ධියක් පිළිබඳව. ගනුදෙනුවක් දෙපාර්ශවයක් අතර සිද්ධ වෙන හුවමාරුවක් ඒක මුදලින් මැනිය හැකි වෙන්න ඕන. සිද්ධියක් නම්
දෙපාර්ශ්වයක් අතර හුවමාරු සිද්ධ නොවෙන්න පුළුවන්. නේද? වත්කම් වගකීම් හිමිකම් කෙරෙහි බලපෑමක් ඇති කරන ඕනෑම දෙයක් සිද්ධියක් ඒක මුදලෙන් මැනිය හැකි නම් ඒක මූල්‍යමය සිද්ධියක්. ගිණුම් කරන ක්‍රියාවලිය මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියදී අපි සාකච්ඡා කරන්නේ මූල්‍යමය සිද්ධි ගැන පමණි. ක්ලියර් නේ? ඊළඟට අපි එනවා දෙවෙනි පුතේ ලියා ගන්න මාතෘකාව. එතකොට ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. මේකට සිංහලෙන් කියනවා business entity concept. business entity concept. චාතුර්යා හෂානි ගොඩක් හොඳයි. මොකද හේතුව මේ ප්‍රශ්නයක් අහපුව එකට මෙසේජ් එකකින් රිප්ලයි කරනවා. හරි හෝ වැරදි මට චෙක් කරගන්න පුළුවන්. අනිත් දෙන්නටත් සුජිත් ඔයාටත් ඔෂාන්නද නැද්ද මන්ද නිම්සර පාටත්. try කරන්න පුතේ මේත් එක්කම. හරි? right ව්‍යාපාර ඒකක සංකල්පය. මේ බලන්නකෝ මම පැහැදිලි කරලා ඉන්නම් සටහන දෙන්න. දැන් අපිට මතකයි ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්න පාර්ශවයන් හිටියා. ඔන්න මම ගන්නවා ව්‍යාපාරේ ඒක සම්බන්ධයෙන් තීරණ ගන්න පාර්ශ්ව. ඔයාලට මතකද බලන්න? අයිතිකරුවෝ හිටියා, සේවකයන් හිටියා, කළමනාකරුවන් හිටියා. මතක ඇතිනේ? තව කවුද හිටියේ? තව හිටියා රාජ්‍ය ආයතන හිටියා. රජයේ සහ රාජ්‍ය ආයතන ඊළඟට මූල්‍ය ආයතන, බැංකු වැනි මූල්‍ය ආයතන, මහජනයා නැත්නම් ප්‍රජාව, මහජනතාව නැත්නම් ප්‍රජාව, වෙනත් වෘත්තීය සමිති නේද, වෘත්තීය වේදීන්, තරඟකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්. දැන් ඔයා දන්නවා. හරිද? දැන් මෙන්න මේ සංකල්පයෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක ව්‍යාපාරයේනේ. මේ ව්‍යාපාරයේ මේ කාටවත් right යටත් වෙලා නැහැ. මේ කාන්ත එක්කවත් එහෙම යටත් වීමක් නැහැ. කාගේවත් කෙනෙක් නෙමෙයි. එයා වෙනමම කෙනෙක්, ස්වාධීන කෙනෙක්. ව්‍යාපාරය කියන්නේ මේ කාත් එක්කවත් සම්බන්ධතාවය තියෙනවා. ඩිරෙක්ට් නේද? කාගේ හරි කෙනෙක් නෙමෙයි. උදාහරණයක් කිව්වොත් අයිතිකරුවා ව්‍යාපාරයේ අයිතිකරු වුණාට අයිතිකරුවා කියන්නේ එක්කෙනෙක්, ව්‍යාපාරය කියන්නේ වෙනත් කෙනෙක්. එහෙනම් ස්වාධීන පැවැත්මක් තියෙනවා. මෙන්න මේ කියන හැම පාර්ශවයකින්ම වෙන් වූ අනන්‍ය වූ ස්වාධීන පැවැත්මක් ව්‍යාපාරට තියෙනවා. සමන් කලින් දවසකට ඔයාලට කියලා තියෙනවා මෙයා වෙනම කෙනෙක් කියලා, වෙනම පුද්ගලයෙක් කියලා සලකලා තමා ගිණුම් කරන්නේ අපි කරන්නේ. මේ බේසික් එක අමතක කරන්න එපා. මේක පැටලෙනවා අපිට. දන්නවනේ අත්දැකීමෙන්ම. right මේක අමතක කරන්න එපා. විශේෂයෙන්ම අයිතිකරුගේ ගනුදෙනු සහ ව්‍යාපාරයේ ගනුදෙනු කියලා අපිට වෙන් කර හඳුනා ගන්නට බොහෝ අවස්ථා ලැබෙනවා. හරිද? ඒතර අපි ගිණුම් කරන්නේ කරන්නේ අයිතිකරුගේ නෙමෙයි ව්‍යාපාරේ. දැන් මොහොතක් හිතන්න මෙහෙම අයිතිකරුගේ නිවසේ විදුලි බිල ගෙවීම. අපි ඒක ගිණුම් කරන්නේ කරන්න ඕනේද නැද්ද? අයිතිකරුගේ නිවසේ විදුලි බිල ගෙවීම කිව්වොත් අපි ඒක අපේ ගිණුම් කරන ක්‍රියාවලියට අදාළ කර ගන්න ඕනේද නැද්ද? ඔව්. අදාළ නැහැ. අදාළ නැහැ. හැබැයි මෙහෙම කිව්වොත් ඔන්න මම ආයෙ ලියනවා අයිතිකරුගේ නිවසේ විදුලි බිල ගෙවීම. විදුලි බිල රුපියල් 3000යි ගෙවීම. right තව එකක් මම ලියනවා ඒ වගේම අයිතිකරුගේ
නිවසේ විදුලි බිල ව්‍යාපාරය විසින් විදුලි බිල රුපියල් 3000 දාමු ගෙවීම. රයිට්, මේක පළවෙනි අවස්ථාව, මේක දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවකුත් මම ගන්නවා. ව්‍යාපාරයේ විදුලි බිල රුපියල් 3000ක් ගෙවීම. ව්‍යාපාරය විසින් ගෙවීම. රයිට්, දැන් මේ සංකල්පයේ තේරුණා නම් ඔයා මට කියන්න මං ගිණුම්ගත කරන්නට ඕනේ මේකෙන් මේ තුනෙන් තුනමද? එහෙම නැත්නම් අදාළ අංකය ටැග් ගාලා මෙසේජ් එකක් දාන්න. ප්‍රශ්නේ තේරුණ නැත ආයි කියනවා. ව්‍යාපාරයක සංකල්පය කිව්වේ ව්‍යාපාරය එහි අනිකුත් ඇල්මැති පාර්ශවයන්ගෙන් වෙන් වූ ස්වාධීන වෙනම ආයතනයක්, වෙනම ඒකකයක්. even ownership නේද? අයිතිකරුවාගෙන් වෙන් වූ වෙනම ස්වාධීන පැවැත්මක් තියෙනවා. සේවකයන් කළමනාකරුවන්ගෙන් වෙන් වූ මේ හැමෝගෙම වෙන් වූ ස්වාධීන ඒකකයක්. ඒ නිසා අපි ගිණුම්කරණය කරන්නේ ව්‍යාපාරයට අදාළ ගිණුම් කරන කටයුතු පමණයි. එහෙනම් මම දුන්නා උදාහරණ තුනක් වාට මේ තියරි ලොජික් එක තේරුම් ගන්න. අයිතිකරුගේ නිවසේ විදුලි බිල රුපියල් 3000ක් ගෙවීම මම ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාවලියට භාවිතා කළ යුතුද? යෙදවුමක් වශයෙන් මේක ගන්න ඕනද මම? දෙක, අයිතිකරුගේ නිවසේ විදුලි බිල රුපියල් 3000 ව්‍යාපාරයේ විසින් ගෙවීම අදාළ කරගන්න ඕනද නැද්ද? 3, ව්‍යාපාරයේ විදුලි බිල රුපියල් 3000ක් ව්‍යාපාරයේ විසින් ගෙවීම. එහෙනම් දැන් මේක ව්‍යාපාරයේ ගිණුම් කරන ක්‍රියාවට අදාළ කරගන්න ඕනද නැද්ද? රයිට්, හෂානි හරි, චතුර්ය හරි පුතේ, ඔෂාන්, ඊට පස්සේ අනිත් පුතා කවුද? අපේ සුජිත්. ඔෂාන් නෑ, නිම්සර, සුජිත්. ඉතින් රිප්ලයි ගන්න පුතා. මට බලා ගන්න පුළුවන් එතකොට ඔයාලට මේ තීර කාරණා තේරුණාද කියලා. ඔව්, අංක විතරක් දැම්ම නම් ඇති. මම ඇහුවේ ගිණුම් ව්‍යාපාරයේ ගිණුම් කරන යොදාගත යුතු අංක ටික විතරක් එවන්න. තුනම නම් තුනම. right, සුජිත්. එතකොට මෙතන මට තේරෙන්නේ ඔයාලට මේක තේරුන්නේ නැහැ කියලා. ඔන්න සුජිත් එව්වා. අනිත් දරුවා නිම්සාර ඉක්මනින් ගවන්න පුතා. වෙලා ගන්න එපා ගොඩක්. අංක විතරයි ටයිප් කරන්න. 1 2 3 ඕනනම් තුනම දැම්ම නැත්නම් වාට අදාළ වාට තේරෙන විදියට එවන්න. විනාඩි 2ක් ඉක්මන් කරන්න. මේ ටයිම් එකත් අවුට් වෙන්න යන්නේ. මම දන්නේ එච්චර ඉක්මනට වෙලා යනවා කියලා. ගොඩක් වැඩ තියෙනවා. පාට තේරුණාද මම කියප එක කියලා තේරුම් ගන්නේ මම කොහොමද දරුවෝ? ව්‍යාපාරයක සංකල්පයේ කිව්වේ ව්‍යාපාරය එහි අනිකුත් පාර්ශවයන්ගෙන් වෙන් වූ ඇල්මැති පාර්ශවයන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් තියෙන වෙනමම පුද්ගලයෙක්, වෙනමම ඒකකයක්. එම නිසා අපි ගිණුම්කරණය කරන්නේ මේ එක් එක් පුද්ගලයන්, මේ එක් එක් පාර්ශවයන්ගෙන් නෙමෙයි ව්‍යාපාරයේ. එම නිසා අයිතිකරුගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ව්‍යාපාරයට තියෙනවා. අයිතිකරුවාගෙන් විතරක් නෙමෙයි අනිකුත් පාර්ශවයන්ගෙනුත් වෙන් වූ ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඒ අනුව අපි ව්‍යාපාරයේ ගනුදෙනු හා සිදුවීම තමයි ගිණුම්කරණය කරන්නේ. රයිට්, ඒකට මම උදාහරණයක් විදිහට වාට මේ ලොජික් එක තේරුණාද කියලා බලන්න ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරා. ඒ ප්‍රශ්න තුනට මට උත්තර ලැබිච්ච ආකාරය මම කනගාටු වෙනවා ඔයා උත්තරයක් නොයවීම ගැන. හරි හෝ වැරදි උත්තරයක් එවන්න පුරුදු වෙන්න. හරිද? රයිට්, එක අයිතිකරුගේ නිවසේ විදුලි බිල රුපියල් 3000ක් ගෙවනවා. දැන් මේක තුල අපිට මොකුත් කියවෙන්නේ කාගේ සල්ලි වලින්ද ගෙව්වේ කියලා. ඔව්, විදුලි බිල ගෙව්වා අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින්. අහිම හිතමු. දැන් මේක ව්‍යාපාරයෙන් කියලා නෑනේ. එහෙනම් අයිතිකරු කොහොමද ගෙවන්න බෑ විදුලි බිල? එයාගේ පෞද්ගලික මුදලින් ගෙවලා. දැන් ඒක අයිතිකරුගේ ගනුදෙනුවක්ද ව්‍යාපාරී ගනුදෙනුවක්ද?
ඒක අයිතිකරුගේ ගනුදෙනුවක්. එහෙනම් මෙයා අපි ගන්නවද? නෑ. තේරුණාද? දෙක අන්තිම විනාඩියේ ඉන්න ඊට පස්සේ කට් වෙයි. විනාඩි 5ක් ඕනේ නෑ අද. ඉක්මනින් ආපහු නැවතෙන්න. අයිතිකරුගේ නිවසේ විදුලි බිල රුපියල් 3000ක් ව්‍යාපාරය විසින් ගෙවනවා. මේ විදුලි බිල ව්‍යාපාරයෙන් ගෙවනවා. දැන් එතකොට විදුලි බිල අයිතිකරුගේ තමයි. හැබැයි ගෙව්වේ ව්‍යාපාරයෙන්නේ. එහෙනම්